මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර ඇලපාත ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත. පස් අවුරුදු කාලයකට සෞදි අරාබියෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා රජය සාකච්ඡා ආරම්භයි. ලබන වසරේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස භාවිතයට සැලසුම්. ජාතික සභාවට පක්ෂ නායක එකඟතාව පළ වෙයි. ප්‍රමාද වූ රාජ්‍ය සේවක විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී. රුසියානු ආහාර සහ පොහොර අපනයනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රුසියාව අතර සාකච්ඡා. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගී වන අවසන් මහා තරගය ලබන සෙනසුරාදා ඩුබායිදී. වාර්ෂිකව ඩොලර් බිලියන 6ක් වටනා ඉන්ධන 5 අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් රජයේ සෞදි අරාබි රජය සමග සාකච්ඡා ආරම්භයි. මේ වසර 5ක් කාලයක් සඳහා වළංගු වේ. මෙරට වත්මන් ආර්ථික අර්බුදයට දිගු කාලීන විසඳුමක් වශයෙන් මෙම පියවර සැලකේ. ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රජය අතර ඍජු ගනුදෙනුවක් වශයෙන් මෙම ණය ආධාරය ලබා ගැනීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් සෞදි අරාබි රජයේ අවධානය යොමු තිබෙන බව රජය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස සෞදි අරාබියට ගොස් සිටින අමාත්‍ය නසීර් අහමඩ් මහතා මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ. සෞදි මූලික කර්මාන්ත සංස්ථාව ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව සැපීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. ලබන වසරේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස භාවිතයට පිරව ගන්නා බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. තාක්ෂණයේ සමග ඉදිරියට යාමේදී සිදු කරනු ලබන අධ්‍යාපන ප්‍රසංස්කරණ සඳහා ඉංග්‍රීසි භාෂා නිපුණතාව අත්‍යවශ්‍ය වේ. මීට අමතරව 6 වෙනි ශ්‍රේණියේ සිට ඉහළට ගණිත සහ විද්‍යා විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමටද යෝජනා වී තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පසුබෑමට එක් හේතුවක් වී ඇති විද්‍යා ගණිත හා ඉංග්‍රීසි ගුරුන්ගේ හිඟේ මගහරවා ඉංග්‍රීසි භාෂා නිපුණතාව ලබා දීමටද වෙනම වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල පද්ධතියත් අධ්‍යාපනඥ සේවයත් ගුරු උපදේශකවරුනුත් ඊට සහභාගීත්වය දක්වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාවට නංව ඇති ඉංග්‍රීසි සිම්පල් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහන සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතාවය තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ලෝකයේ අත්‍යවශ්‍ය යුගයක්. ඒ නිසා අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද ඉඳලම පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ආරම්භ කරන්න. ඒ වගේම තව යෝජනාවක් කරලා තිනවා 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා ගණිතය සහ විද්‍යා විෂයන් දෙක, ඒ කියන්නේ සිංහල උගන්වන ගමන් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන. දමිළ භාෂාව උගන්වන ගමන් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන. ඒතරම් අපහසු දෙයක් නෙමෙයි මේ විෂයන් දෙක. ගොඩක් ටර්ම්ස් තින්නේ ඉංග්‍රීසි භාෂාවට අදාළව. ඉතින් ඒක නිසා ළමයි ඉබේට හුරු වෙන විද්‍යාව සහ ගණිතය විෂයන් දෙක එයාට අසාධාරණයක් වෙන්නේ නැහැ. මව්බසින් කරන නමුත් ඒකවම ඉංග්‍රීසි භාෂාවේ මේ වචන වලට අදාළ වෙන සංකේත ඒ සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන නිසා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන 37 දෙනෙකුගෙන් සමන්විත ජාතික සභාවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ප්‍රතිපක්ෂ නායක රැස්වීමේදී එකඟතාව හිමි වේ. එකඟතාවට අනුව කතානායකවරයා ජාතික සභාවේ මූලාසනය දරයි. අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා සභානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සමාජිකයෝ බවට පත් වෙති. පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සීළු පක්ෂ නියෝජනය වන පරිදි නිල බලයෙන් පතන නියෝජිතයන් ඇතුළු ජාතික සභාවේ සම්පූර්ණ සමාජික සංඛ්‍යාව 37කි.
ඊට දාලා යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවට එළඹ ඇත. බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය දුරයට පත් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තේරීපත් වී සිටින එලිසබෙත් ට්‍රස් මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කරයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් සමග මහා බ්‍රිතාන්‍ය ඉදිරිපත් කර ඇති නව ප්ලැටිනම් හවුල්කාරීත්ව යෝජනා ක්‍රම යටතේ බ්‍රිතාන්‍ය සමග තිබෙන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අමාත්‍යංශ ගණනාවක සේවය කර ඇති ට්‍රස් මහත්මියගේ පරිණතභාවය සහ අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය ලෙස ඇගේ ජනවරම ඉටු කිරීමට මනා පිටිවහලක් වනු ඇත. 2023 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව 75 වැනි නිදහස් සංවත්සරය සැමරීමට සූදානම්ව සිටී. ඊට සමගාමීව එක්සත් රාජධානිය සමග සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන් වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ People's Pay mobile payment app එකෙන් ලංකා QR code එක ස්කෑන් කර ගෙවීම් කරන්න. මෙතෙක් ප්‍රමාද වූ රාජ්‍ය සේවක විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ. ඒ අනුව පසුගිය වසරට අදාළව ගෙවිය යුතු විශ්‍රාමික පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් ලබන මාස අවසානයේදී පෙර විශ්‍රාම බඩු දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය. මේ වසර සඳහා ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂික සඳහා අවශ්‍ය මුදල් මුල් මාස 6ක් තුල ලබා දීමටද අනුමැතිය ලැබී ඇත. පාරිතෝෂික ගෙවීමේ ක්‍රමවේදය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සත්පුද්ගල කමිටුවක් පත් කරනු ඇත. අදාළ කමිටුවේ වාර්තාව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 9ට යලි රැස්වේ. 2022 වර්ෂ සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්තේ. වීමිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 300ක් මේ සතිය තුලදී ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 250ක මුදලක් පසුගිය සතියේ ලබා දී තිබේ. හෙක්ටයාර 5,12,000ක වී වගා කර ඇත. එම වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 2 මුදලක් අවශ්‍ය වේ. එම මුදල රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගැනීමට කටයුතු කෙරේ. හෙක්ටයාර ලක්ෂයකට වැඩි භූමි භාගයක බඩිරුඟ වගා කිරීමට නියමිතයි. මේ වන විට බඩිරුඟ වගාවේ පසුබෑමක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් බිත්තර හා කුකුළු මස් මිල ඉහළ ගොස් ඇත. එබැවින් බඩිරුඟ වගාවට ප්‍රමුඛතාව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. දැනට පිට ලක්ෂයකට වැඩි හෙක්ටයාර් බඩිරුඟ වගා කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පොහොර ටික අපි ලබා දීම දැනටමත් සූදානමින් ඉන්නවා. ඒ වගේම බීජවල අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාපොරොත්තු වුණේ හෙක්ටයාර් 50000ක් විතර වගා කරයි කියලා. දැන් ඒකටත් වෙනම අපේ කැබිනට් මණ්ඩලයේදීත් මම මේ කාරණා පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා දැන් උත්සාහයක් දරන වෙනම විශේෂ මැදිහත් වීමකින් විදේශ අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධව මේ කටයුත්තට ප්‍රවේශ වෙන්න. එහෙමනොත් අපිට සාර්ථක බඩිරුඟ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන අනිකුත් පහසුකම් ලබා දෙන්නත් කණිතෙල් ඇමතුමා ඇතුළු ඒ කණ්ඩායම එකගතාවය පළ කරලා තියෙනවා. අද රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය අනුව රැකියා කරන්නන්ට පවා තම වැටුපෙන් ජීවත් වීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. දරිද්‍රතාවෙන් බේරීමට 5 දිනකින් යුත් පවුලකට මාසකට අවම වශයෙන් රුපියල් 62220ක් අවශ්‍ය බව ජනහා සංකලයකන දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි. එහෙත් මෙරට රැකියා නියුක්තිකයන්ගෙන් 70%ක්ම ඊට වඩා අඩු වැටුප් ලබන අය බව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ. එමෙන්ම රටේ 30% පමණ ජනතාවට ආහාර හිඟයක බලපෑම් පවතී. ඒ සඳහා සහන අවශ්‍යය. ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ආහාර සැපීමේ වැඩපිළිවෙලක්ද ජාත්‍යන්තර සාහිත්‍ය විද්‍යාත් කර තිබේ. 2019 වන විට ඩොලර් 4000ක් වූ ඒක පුජ්‍යල ආදායම් සමග මැදි ආදායම් රටකට සැඳෙන්නු ශ්‍රී ලංකාව දැන් ඒක පුජ්‍යල ආදායම ඩොලර් 3850 දක්වා අඩු වී අඩු ආදායම්ලාභී රටක් බවට පත් වී ඇතැයි වික්‍රමරත්න මහතා එහිදී කියා සිටියේය. ඇල්ල ඔඩිසි වැනි දුරගමන් සේවා විශේෂ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර දිනපතා ධාවනය කිරීම කෙරෙහි දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වේ. දුරගමන් සේවා දුම්රිය සඳහා විශේෂ ඉල්ලුමක් පවතී. පැවති ඇතැම් ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසු තවත් දුම්රිය සේවා ක්‍රියාත්මක කළ හැකි බව දුම්රිය සාමාන්‍ය අධිකාරී WADS ගුණසිංහ මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අබලන් දුම්රිය මැදිරි ප්‍රසංස්කරණ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. පසුගිය සමයේ එලෙස පිළිසකර කළ දුම්රිය මැදිරි සංඛ්‍යාව 200කි. තවත් මැදිරි 100 ගණනක්
ප්‍රතිසංස්කරණය කිරීමට ඇති බව ජාතික ගුවන්විදුලියට දහස් දක්වමින් ගුණසිංහ මහතා පැවසීය. LODC වගේ දුරගමන් සේවාවලට ඉතාම අධික ඉල්ලුමක් තියෙනවා ජනතාවගේ. ඒකත් එක්ක දැන් අපිට මේ ලිහිල් ප්‍රශ්න වගේ ප්‍රශ්න නිරාකරණය වෙමින් පවතින මේ සතිය අග වෙනකොට සම්පූර්ණ ලිහිල් හම්බ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි සති කිහිපය තුළ LODC වගේ ඉතාම අධික ඉල්ලුමක් තියෙන ගමන් වාර සඳහා වැඩිපුර දිනපතා යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව ගමනාන්ත කිහිපයකට අනුරාධපුරේ නුවර සහ පිළියත් වගේ නගරාන්ත කිහිපයකට සුභෝභෝගී දුරගමන් සේවා ආරම්භ කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ අතරතුරේ කාර්යාලය දුම්රිය වලටත් මගේ ඉල්ලුම ඉතාම අධික වෙලා තියෙනවා. ඒවටත් කොහොමද දැන් යන තනි දුම්රිය සෙට් එකකට තව ඩබල් සෙට් එකක් දාන්නේ කොහොමද වගේ අපි කටයුතු කරන් යනවා. දේශීය ටින්මාළු නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ආනයනික ටින්මාළු අඩුමිලට වෙළඳපොළ තුර අලෙවීමෙන් දේශීය ටින්මාළු නිෂ්පාදනකරුවෝ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. දීවර ප්‍රජාව ඇතුළු බොහෝ පිරිසකට අහිතකර ලෙස බලපාන බැවින් ආනයනික ටින්මාළු ගෙනීම සීමා කරන්නයි අමාත්‍යවරයා සමග කොළඹ ඊයේ පැවති සාකච්ඡාවකදී ටින්මාළු නිෂ්පාදකයෝ ඉල්ලා සිටියහ. ටින්මාළු නිෂ්පාදකයන් මුහුණ දී සිටින ටින්මාළු ඇසුරුම් පිළිබඳ ගැටලු කෙරෙහිද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. දිවෙන්ට බලපාන ලද අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුජ්‍යලෝ දසදහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වෙති. පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 2273ක් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. බලපෑමට ලක්ව ඇති කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවල ජනතාවයි. ඊයේ පස්වරු 6 වන විටත් එක් මරණයක් වාර්තා වී තිබින. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 2කි. නිවාස 632කට හානි සිදුව ඇත. පවුල් 42කට අයත් පුජ්‍යලයෝ 150 දෙනෙක් తాවකාලික ආරක්ෂිත ස්ථාන 8ක රැඳී සිටිති. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් හටගත් විදුලිය බිඳ වැටීම නිසා අක්‍රිය වූ යටියන්තර සම්ප්‍රේෂණාගාරයේ කටයුතු යථා තත්ත්වයට පත් කරේ. යටියන්තරින් විකාශනය කෙරෙන ජාතික ගුවන්විදුලියේ බොහෝ නාලිකා යථා පරිදි විකාශනය නොවූ බවට අසන්නන්ගෙන් පැමිණිලි ලැබී තිබෙනවා. ඊයේ පස්වරුව වන විට ඒ විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත් කළ බව ස්ථානභාර ඉංජිනේරුවරයා සඳහන් කරයි. විකාශන කටයුතු බිඳ වැටීමෙන් අසන්නන් නැති වූ අපහසුතා පිළිබඳ ජාතික ගුවන්විදුලිය කනගාටුව පළ කර සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. මොබයිල් ෆෝන් තියෙන මේ කාලෙ කවුරුත් මෙහෙම වෙලා බලන්නේ නෑ නේද? ඉතින් ඇයි People's Pay app එක තියෙන මේ කාලෙ කෑෂ් වලින් ගෙවන්නේ? මහජන බැංකුවේ People's Pay mobile payment app එකෙන් ලංකා QR code එක ස්කෑන් කර ගෙවීම් කරන්න. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට සංචාරක පැමිණීම් ක්‍රමෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතී. අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 37760කි. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාස 4 වෙනිදා දක්වා සංචාරකයන් 5,402 දෙනෙක් දිවෙන්ට පැමිණ ඇත. මේ වසරේ වැඩිම සංචාරක පැමිණීම් වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේදී. එම සංඛ්‍යාව 1,06,500කි. පෙබරවාරි මාසයේදී සංචාරකයන් 96,507 දෙනෙකු දිවෙන්ට පැමිණ ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. තියගොඩ වැල්ලේ තුට හරහා මාලිම්බට ප්‍රධාන බස් මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම මාර්ගයේ තැනින් තැන වලවල් හරහා නල එලීමට කැණීම් කටයුතු සිදු කර ඇත. එම වැඩ කටයුතු දැනට අතරමඟ නතර කර තිබේ. මේ හේතුවෙන් මාර්ගයේ තවදුරටත් අබලන් වී ඇත. කඩිනමින් මාර්ගය පිළිසකර කර දෙන්නයි ජනතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. පෙර නොවූ වර්ෂාව හා ගංගුතුරෙන් පීඩනයටපත් පාකිස්තානයේ වසර 4500කට වඩා පැරණි සුප්‍රසිද්ධ පුරාවිද්‍යා භූමියකටද තර්ජන එල්ලවේ. මොහෙන්ජෝදාරෝහි නටමුන් ඉන්දුගඟ අසල දකුණු සින්ද් පළාතේ පිහිටා තිබේ. යුනෙස්කෝ ලෝකුරුම අඩවියකි. ඉන්දු නදියේ පිටාර ජලය අධික වර්ෂාව සහ මහා ගංගුතුර හේතුවෙන් පාකිස්තානයේ බොහෝ ප්‍රදේශවලට බරපතල හානි සිදුව තිබේ. මීට වසර 5000කට පමණ පෙර ඉදිකරන ලද විශාල තාප කිහිපයක් වර්ෂාව නිසා කඩා වැටී ඇත. මේ වන විට වාර්තා වී ඇති පුජ්‍යල මරණ සංඛ්‍යාව 1325කි.
මිලියන ගණනක ජනතාවට තම නිවාස අහිමිව ඇත. රුසියානු ආහාර සහ පොහොර අපනයන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහිදී රුසියාව සමග සාකච්ඡා පවත්වයි. ජගත් බහලේකම්වරයාගේ නියෝජිත ස්ටෙපාන් ජුඩාරික් මේ බව සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියානු සමූහාණ්ඩුව එක්සත් ජනපදයේ යුරෝපා සංගම සහ බ්‍රිතාන්‍ය සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටී. රුසියානු ධාන්‍ය සහ පොහොර ලෝක වෙළඳපොළට ලබා ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතී. මෙම සාකච්ඡා ඉතා සාධනීය සහ වෘත්තීයමය ආකාරයෙන් පැවැත්වෙන බව ජුඩාරික් මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. නාගරික සංවර්ධන අධිකාරියටත් මෙතෙක් ප්‍රයෝජනට නොගත් ඉඩම්මා ගොඩනැගිලි රාජ්‍ය පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කෙරේ. සංවර්ධනයට හඳුනාගෙන ඇති ඉඩම්මා ගොඩනැගිලි සංඛ්‍යාව 1008කි. මෙම නව්‍ය අප්‍රතිල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1950ක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි. මෙමගින් ඍජු හා වක්‍රක අවස්ථා 15000ක් පමණ උත්පාදනය වන ඇති බවට අපේක්ෂා කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ බැඳීම් සමුදායකින් පොහොසත් සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 තරග වටේ ඇෆ්ගනිස්තානට එරෙහි සාජාහි ඊයේ පැවති තරගයේ එක් කඩුලකින් ජය ගැනීමට පාකිස්තානය සමත් වේ. කාසී වාසී දිනු පාකිස්තාන් කණ්ඩායමේ නායක බාබර් ආසම් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානයට ලබා දුන්නේ. ඒ අනුව පිටිටි පිවිසි ඇෆ්ගනිස්තාන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 6කට ලකුණු 129ක් රැස් කළේය. පිළිතුරින්ම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දු 4ක් ඉතිරිව තිබෙදී කඩුළු 9කට ලකුණු 131ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගී වන අවසන් මහා තරගය ලබන සෙනසුරාදා ඩුබායිදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබ වෙනුවෙන්ම සැප්තැම්බර් 30 තෙක් දීර්ඝ කළා. ඔබේ කෙටි කාලීන ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. මේ වසරේ මුල් මාස 6 තුල මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 54.9කින් ඉහළයි. ඒ අනුව සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 69.3කි. සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 26.8 දක්වා 3.7කින් වර්ධනය වී ඇත. මෙම කාලය තුල බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 11.6ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 12.5ක අඩුවීමක් පෙන්නුම් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබ වෙනුවෙන්ම සැප්තැම්බර් 30 තෙක් දීර්ඝ කළා. ඔබේ කෙටි කාලීන ඉතුරුම් තැන්පතුවට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දිවයිනේ පොල්ලගාව ආශ්‍රිත කර්මාන්තවල නිරතව සිටින පුද්ගලයන් සඳහා අත්ලනු වීමේ යන්ත්‍ර හා පොල් කැඩීමේ උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පොල් සංවර්ධන අධිකාරිය ක්‍රියාවට නංවයි. මේ යටතේ බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තෝරාගත් පුද්ගලයන් 10 දෙනෙකු සඳහා අත්ලනු වීමේ යන්ත්‍ර හා පොල් කැඩීමේ උපකරණ නොමිලේ බෙදා දීම අමාත්‍ය රමේෂ් පත්‍රන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව මෙම උපකරණ බෙදා දීම සිදු කරන බව පොල් සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සේවා වැඩසටහන් සහකාර ගයන් රත්නායක මහතා පවසයි.